සාධනාවෙන් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දේද විත්තං පුරිසස්ස සිත්තං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. සද්ධාවන්ත කාරුණික පින්වතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ වදාළ තුම් දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. ඉතින් අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ බොහෝම ප්‍රකට සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව පිරිත් පොතේ තියෙනවා. සුත්ත නිපාතේ සඳහන් වන ආලවක සූත්‍රයයි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. වෙසක් පුන් පොහෝ දවසේ ආලවක සූත්‍රයේ විශේෂයෙන්ම මාතෘකා කරන්නට හිතුනේ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණය ඉස්මතු වන තුන් සූත්‍ර දේශනාවක්. ඒ වගේම මහා බල සම්පන්න ඡණ්ඩ යක්ෂ සේනාධිපතියෙක් වන ආලවක සෝහන් වීමත්, ඒ වගේම හත්තක ආලවක කියන කුමරුවා අග්‍රතානාන්තර ලැබීමත් කියන මේ කාරණා තුනම සිහිපත් කරගෙන තමයි අපි මේ ආලවක සූත්‍රය අද මේ මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. පින්නතුනි, අලව් නුවර කියලා කියන්නේ සවැත් නුවර ඉඳලා යොදුන් 30ක් ඈතින් තිබිච්ච නගරයක්. මේ අලව් නුවර පාලනය කරපු රජුරු අලව් රජුරු නමින් තමයි ප්‍රකට වුණේ. ඒ කාලේ පින්නතුලා දන්නවා ඉතින් රජවරු මුව දඩේම යනවා. ඉතින් ඔය ක්‍රීඩා පිණිස, ව්‍යායාම පිණිස ඉතින් කරපු දේවල්. ඉතින් මේ රජුරුත් මුව දඩේම ගියා. මේගොල්ලෝ කතිකා කරගෙන තිබුණා තමන් ළඟට මුවෙක් ආවොත් ඒ මුවා තමා විසින්මයි ඝාතනය කරන්න ඕනේ. එහෙම සාකච්ඡා කරගෙන දැන් අලව් රජුරුත් ත්‍යාග පිරිසත් ඈත වනයේට ගිහිල්ලා දැන් මුව දඩේමේ මේ ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ වෙලාවේ රජුරුවන්ගේ ළඟ මුවෙක් පැන්නා.
දැන් රජුරවන්ට තමයි මේ මුවාව අයිති. ඉතින් රජුරෝ මේ මුවාව පස්සේ පැන්නවා. මුවක් දුවනවා රජුරෝ දුවනවා. යොදුන් 3ක් විතර මේ මුවා දිව්ව රජුරෝ තේ පස්සෙම දිව්වා. මොකද තමන්ගේ අනුභවයේ පෙන්වන්නත් ඕන දෙවෙනි වෙන්නත් බෑ. කොහොම හරි මුවා පස්සේ ගිහිල්ලා මුවා මැරුවා. මුවා මරලා දැන් තමන්ගේ පිරිසට පෙන්වන්න දෙපේ මුවා මැරුවයි කියලා. හදේක මුවා ගැට ගහගෙන දැන් මේ මස් වුණාට නෙවෙයි පෙන්නා. දැන් රජුරෝ බොහොම වෙහෙසිලා දැන් අරගෙන එනවා. එනකොට විශාල නුග ගහක් තියෙනවා. රජුරෝ ටිකක් මෙතන ගිමන් හරිනවා. ගිමන් හරිනකොට එකපාරම මේ අලව් රජුරුවන්ගේ අතින් යක්ෂයෙක් අල්ලනවා. රජුරෝ හුදටම බය වෙනවා. ඒ තමයි ආලවක යක්ෂයා. කියනවා මේ භවනට මේ නුගරුකට ආපු ඕනම කෙනෙක් මට අයිති. නිසා මම ඔබට යන්න දෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ මේ රජුරෝ කියනවා අනේ මට එහෙම කරන්න එපා. මම අලව් රට රජුරෝ මට යන්න දෙන්න. නමුත් යක්ෂ සේනාධිපතියා ඒකට එකඟ වුණේ නැහැ. ඒ වෙලාවේ මේ රජුරෝ කියනවා මම නිතිපතා දිනපතාම මනුස්ස බිල්ලක් ඉවරනවා. බත්තනියක් එක්ක. නිසා මට අබේ දෙන්න කිව්වා. ඉතින් පොරොන්දු කරගත්ත ඒක කරේ නැත්තම් යක්ෂයාට බිලි වෙනවා. ඒ යක්ෂයෝ කියලා කිව්වට මහා පුණ්‍ය ශක්තියක් තියෙන යක්ෂයෝ. ඒගොල්ලෝ මහා පිනකින් තමයි මේ විදිහට පහළ වෙලා ඉන්නේ. දැන් හේමවත සාතාගිරි කියන යක්ෂයෝ පින්නතේ උඩින් යන්නේ. ඕමානුභාව සම්පන්න අය. මේ ආලවක යක්ෂයාත් මාරදවිය පුත්‍රයාට වගේ තමයි දෙවෙනි වෙන්නේ. ඒ තරම් ප්‍රබල කෙනෙක්. ඉතින් දැන් මේක කිවිසගෙන රජුරෝ කොහොම හරි බේරිලා ආවා. දැන් පිරිස බලාගෙන ඉන්නවා. ඉතින් දානිය දාගෙන රජුරෝ ආවා. මොකද රජතුමනි මොකුත් කිව්වේ නැහැ. රජවාසලට ගිහිල්ලා මේ රජුරෝ මොකද කරේ? ඒ නගරේ ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා. ඉතින් ප්‍රධානයා යාගේ නම නගර ගුත්තික. නගර ගුත්තිකට අනේඩයක් කරලා කොහොමද එන්න කියලා. නගර ගුත්තික ආවයි. ආවහම කිව්ව හරි වැඩක් උනේ. මෙන්න මේ වගේ මේ අලව් මේ යක්ෂයාට මම බිලි වෙන්න ගියා. ඉතින් මම මේ විදිහට පොරොන්දුවක් වුණා. නගර ගුත්තික අහනවා කොපමණ කාලයකටද? අනේ මට කාලයක් කියන්න බැරි වුණා. ඒ තරම් මම ගිය වුණා. ඉතින් මට කාලයක් විස ගන්න බැරි වුණා. ඉතින් ඒ වෙලාවේ නගර ගුත්තික කියන බොහොම භයානක වැඩක් වෙලා තියෙන්නේ. මොකද මේ යක්ෂයා ලේසි නෑ දැන් මේ වගේ කාලයක් විස ගත්තේ නැත්නම් හැමදාම දෙන්න වෙයි. දැන් ඉතින් උච්චතියට මොනව කරන්නද? හොඳයි මම බලා ගන්නම් කියලා මේ නගර ගුත්තික මොකද කරේ? බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයට ගිහිල්ලා අහනවා කවුදාද නිදහස් වෙන්න කැමති? ඔක්කොම අත උස්සනවා නේ අපි නිදහස් කරන්න. දැන් එක්කෙනා නිදහස් කරන්න කියලා එක්කෙනෙක් අරගෙන නාවල කවලා පොවලා බත්තලියකුත් දීලා මගට එක්කන් ගිලක ආන් අර නුග ගහයට ඔබ ගිහින් දෙන්න. එතකොට උඹ නිදහස් කියලා. අනේ ඉතින් මේ මිනිස්සයා ගියා. පින්නතුනි මේ මිනිස්සයා මේ යක්ෂයාට බිලි වුණා. හරියට මේ මිනිස්සයා මේ යක්ෂ සේනාධිපතියා දකිනකොට සූත්‍රයේ සඳහන් වෙනවා ගිතෙල් වගේ මේ මිනිස්සයාගේ ශරීරය දිය වෙලා ගියා. ඒ තරම් බල සම්පන්න යක්ෂ සේනාධිපතියෙක්. දැන් ඉතින් නගර ගුත්තික මොකද කරන්නේ? හැමදාම හිර කූඩුවෙන් එක්කෙනා මේ යක්ෂයාට යවනවා. කොහොම කාලයක් යවනකොට බන්ධනාගාරේ හිස් වුණා. රජුරවන්ට ඇවිල්ලා කිව්වා දැන් මේ බන්ධනාගාරේ කවුරුත් නැහැ. රජුරෝ කිව්වා ඔය පුංචි වැරදි කරන අය උඹට බන්ධනාගාරයට දාලා එක්කෙනා යවන්න. මගේ ජීවිතය රැක ගන්න ඕන. ඉතින් දැන් කවුරුත් හොර මරගම් කරන්නේ නැහැ. ඉතින් රජුරවන්ට ඒක කිව්වම ඉතින් පාරේ දාලා තියන් රත්තරන් මුතුමැණි මිනිස්සු කකුලේ හැප්පුණත් ඒව දිහා බලන්නවත් නැහැ. දැන් මැණික් එහෙම තියෙනකොට ඒ පැත්තෙන්වත් එන්නේ නැහැ. ඉතින් මොකද කරේ?
එතකොට දැන් මෙහෙම කියනකොට පින්නතුලට හිතෙනවා ඇති මේ රටටත් එහෙම යක්ෂයෙක්වත් හිටියනම් කියලා නේද? එතකොට බලන්න පින්නතුල දැන් නීතිය තද වුණාම බල සම්පන්න වුණාම දැන් මුතුමැණි කකුල් දෙකේ හැප්පුණත් කවුරුත් ඒවා බලන්නේවත් නැහැ. ඉතින් දැන් අන්තිමට මොකද කරේ? මේගොල්ලෝ කතිකා කරගත්තේ න වයසක අය මැරෙන්න අය මේ දිවිට ගිහින් දෙමු. එහෙම කරොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. වැඩි හිටියන්ට ඔක තේරෙනවා. ඒ නිසා පුංචි දරුවෝ අල්ලගමු කිව්වා. පුංචි දරුවෝ ශ්‍රී කරන තැන්වලදී මේට ගිහිල්ලා දරුවෙක් මේට ගිහින් දෙමු. ඒ තරම් දැන් රජුරෝ බය වෙලා හැමදාම දැන් යවනවා මේ වගේ බිල්ලක්. ඉතින් දැන් නගර බුද්ධික ඇවිල්ලා කිව්වා අනේ මහරජතුමනි දැන් පොඩි දරුවෙක්වත් හොයාගන්න නැහැ. මේ අලව් රටේ මිනිස්සුන්ට මේක දැන් ආරංචි වෙලා තියෙන්නේ හැමෝම රට අතහැරලා යනවා. ඒ නිසා පොඩි දරුවෙක්වත් අල්ලගන්න තිහක් නැහැ කිව්වා. රජුරෝ බය වුණා. ඒ අන්තපුරේ නැද්ද දේවියකට පුංචි දරුවෙක්වත් හම්බෙලා. කිව්වා ඔබතුමාගේ අග්‍රමහේසිකාවක පුතා නම් ඉන්නවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් ඒ පුතා හරිය අරගෙන ගිහිල්ලා දෙන්න කිව්වා. ඉතින් අග්‍රමහේසිකාව කිරිදිදී හිටිය දරුවට දරුවා උදුරලා ගත්තා මේක රාජාන. ඉතින් දැන් දරුවා ගිහින් දෙන්න දැන් සූදානම. උන් අපේ මහා කාරුණික ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ බලවදාරනවා. දැක්කම මේ වෙන සිදුවීම. උන්වහන්සේ අලව් යක්ෂයා ගැනත් බැලුවා. යක්ෂයා පුංචි කෙනෙක් නෙවෙයි. සෝහාන් වෙන්න හේතු සම්පත් තියෙන කෙනෙක්. ඒ වගේම මේ පුංචි දරුවත් ලේසි කෙනෙක් නෙවෙයි. අනාගාමී වෙන්නම ඉපදිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ආලවක යක්ෂයාගේ භවනට වැඩම කළා. පින්නතුනේ මේ යක්ෂයන්ගේ භවනක් කියලා කියන්නේ සාමාන්‍ය මනුස්ස ඇසට පේන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට පේනවා මේක මහා විශාල භවනක්. ඉතින් දැන් යක්ෂ භවනට වැඩම කරපුවාම මේ ආලවක යක්ෂයා හිමාල පර්වතයේ කියන්නේ යොදුන් 3000ක් ඈත තියෙන හිමාල වනේ යක්ෂයන්ගේ රැස්වීමකට ගිහිලා හිටියේ. මොකද මේ යක්ෂ සේනාධිපතිය තාම බල සම්පන්න කෙනෙක්. මේ යක්ෂයාගේ තියෙන ආනුභාවය පින්නතුනි පෙන්නනවා අටුවාවේ පිටු ගණනාවකින්. ඒක ඉතින් මම මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ඒ තරම් ප්‍රබල මහ පූර්ව යක්ෂ සේනාධිපතිය. ඉතින් මේ යක්ෂයාගේ මේ භවන ආරක්ෂා කරන ප්‍රධාන ආරක්ෂකයා තමයි ගද්‍රබ. මේ ගද්‍රබ යක්ෂ සේනාධිපතිය බුදුරජාණන් වහන්සේ දකිනවා. භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිගන්නවා. කියනවා මම මේ ඇතුළට එන්නද? අනේ ස්වාමීනි මේ ආලවක යක්ෂයා කියන්නේ මහා බල සම්පන්නයි. වහන්සේ වඩින්න එපා. නෑ මම බලා ගන්නම්. ඒකට ප්‍රශ්නයක් නෑ මට එන්න දෙන්න. භද්‍රකට ඉතින් අවසර දෙන්නේ නැතුව ඉන්න බැරි වුණා. ඇතුළට වැඩම කළා. ආලවක යක්ෂයාගේ ප්‍රධාන පුටුවේ මැණික් පුටුවේම උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දැන් නීල පීත ලෝහිතෝදාත මානවෙත්ත ප්‍රභාස්වර කියන බුදුරැස් විහිදෙනවා. ඉතින් අර යක්ෂයාගේ මේ මහේසිකාව නැත්තම් යක්ෂණියෝ ඔක්කොම මහා පුදුමාලෝකයක් ඔක්කොම ආව බුදුරජාණන් වහන්සේ ළඟට. දැන් බිම වාඩි වෙලා තථාගතයන් වහන්සේගෙන් අනුශාසනා ශ්‍රවණය කරනවා. ගද්‍රබ කියව අනේ මේකින් වෙන්නේ මටත් මහා භයානක කරදරයක් තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් ඊළඟ ආලවකට මතක් කරන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ ආලවක භවනට වැඩම කරලා කියලා. ඉතින් ගද්‍රබ ගියා හිමාලයට. ඉතින් මතක් කළා මෙන්න මෙහෙම රැස්වීමක් අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලව් භවනට වැඩම කළා. යක්ෂයා හදික මාන්න අධිකයි කට කිව්වා. මේ අනිත් අයට ඇහි එහෙම වුණොත් මට ඒක මදි කමක් ලැජ්ජාවක්. ඒ නිසා එහෙම කෑ ගහන්න එපා කියලා බැන්නා. ඉතින් මේ වෙලාවේ පින්නතුනේ
අර අපි මුලින් කිව්වේ හේමවත සාතාගිරි කියන යක්ෂයෝ දෙන්න. ඇත්තටම මේ හේමවත සාතාගිරි කියන යක්ෂයෝ දෙන්න සද්ධාවන්තයි. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය හොඳට මහානදම් පිරුණු දෙන්නේ. හොඳට සිල් ගුණ පිරුවා. හැබැයි රජ කෙනෙක් පන්සලක් හදලා දුන්නා. පන්සලක් හදලා දුන්නාම මේ දෙනම බලන්න මේ ලාභ සත්කාරයේ තියෙන භයානකම. රජුරු ඇවිල්ලා අධර්ම කාරණයක් ධර්මය මේක නේද ස්වාමීනි ධර්මය කියලා හිතුවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම දන්නවා මේක ධර්මය නෙවෙයි කියලා. ඉතින් අර ලාභ සත්කාරයක තියෙන කිජුකමට ඔළුව හෙලෙව්වා. ඔව් ඒක තමයි කියන්නේ. පින්නතුනි ඒ විපාකයේ හැටියට තමයි යක්ෂයෝ දෙන්නෙක් උනේ. එතකොට අද කාලේ ධර්මය විකෘති කරන අයට කොහේ යන්නද නේද? ඉතින් දැන් මේ හේමවත සාතාගිරි හැබැයි හොඳට මහානදම් පුරපු නිසා උඩින් පවා යන්න පුළුවන්. බල සම්පන්න යක්ෂයෝ දෙන්නේ. ඉතින් දැන් හේමවතයි සාතාගිරි දැන් කාශ්‍යප බුද්ධ ශාසනය හොඳට බුදුරජාණන් වහන්සේ අතුරු කරලා තියෙනවානේ. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේත් වැඳගෙනම හිමාලයට යනවා කියලා හිතලා දැන් උඩින් යනවා. ආලවක යක්ෂයාගේ භවනින් යනකොට දැන් මේ දෙන්නට යන්න බෑ. ඔය බුද්ධ ගයාව ඒ වගේ පින්නතුනේ සවැත් නුවර ජේතවනාරාම ඒ වගේ ස්ථාන වලින් යක්ෂයන්ටවත් කාටවත් උඩින් යන්න බෑ. දැන් මේ ආලවක භවන ළඟින් යනකොට මේ යක්ෂයෝ දෙන්නට උඩින් යන්න බෑ. මේගොල්ලෝ බැලුවා මේ මොකද්ද? බලනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ආලවක භවනේ වැඩ ඉන්නවා. ඉක්මනට බැස්සා. බැලලා ගෞරවයෙන් වන්දනා කළා. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ සාක්ෂාතයි. ආර්ය මහා සංඝයා සුපටිපන්නයි. මේ විදිහට වන්දනා කරලා බොහොම සතුටින් ගියා. හිමාලයට දැන් අර රැස්වීමට යනකොට ආලවක ප්‍රධාන ආසනයේ ඉඳගෙන ඉන්නවා. එන්න කියලා ආලවක පිළිගත්තා මේගොල්ලෝ. එතකොට හේමවත සාතාගිරි කියනවා උඹට මහා ලාභයක් අන්න උඹගේ භවනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැම්ම ගිල වන්දනා කරගන්න කිව්වා. දැන් මෙයා හංගගෙන හිටපු එක හෙලි වුණා. දැන් ලැජ්ජයි. මාන්නෙන් පිරීලා හිටියේ. දැන් ඉතින් ආලවකට පුදුම විදිහේ කේන්ති. මෙයා මොකද කරේ? කවුද ඔය භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කියලා ඉතින් මෙයා දන්නේ වගේ අහලා මෙයා හොඳට දන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. එහෙම කියලා මෙයා හිමාල පර්වතයේ මුදුනේ ඉඳලා කෑ ගහනවා මම ආලවක කියලා. පින්නතුනි මුළු ජම්බු දීපේටම මේ තාක් ඇහිලා තියෙන හඬවල් හතරයි. ඒ හඬවල් හතරෙන් එක හඬක් තමයි ආලවක යක්ෂයාගේ හඬ. කොහොමද? දෙදරුම් කණ්ඩ මුළු ජම්බු දීපේටම සත්‍ය ඇහෙන්න මහා විදිහට කෑ ගැහුවා. කෑ ගහලා හිමාල පර්වතයේ ඉඳලා දැන් මේ යක්ෂ සේනාධිපතිය වම් පාදයේ තිබ්බා මනෝසීල කියන පර්වතයට. දකුණු පාදයේ තිබ්බා යොදුන් 60ක් උස කෛලාස කූට පර්වතයට. තියලා දැන් ඔන්න ආවා. ඇවිල්ලා දැන් මෙයා බුදුරජාණන් වහන්සේට බොහෝම වෛරයෙන් පුපුරාම යක්ෂ සේනාධිපතිය කතා කරා. මෙයා මොකද කරේ? ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේට නව මහා වර්ෂාවක් කෙරුවා. දැන් පින්නතුල අහලා තියෙනවනේ නව මහා වර්ෂාව ගැන. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබන මොහොතේ මාරදිව්‍ය පුත්‍රයා මේ නව මහා වර්ෂාව වේවා. එතකොට බලන්නකෝ ආලවක කොහොම කෙනෙක්ද? එයාටත් පුළුවන් මේ නව මහා වර්ෂාව වේවන්න. එයා ඉස්සෙල්ලාම එව්වා සුළු සුළඟක් එව්වා. දැන් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා කිසිම කෙනෙකුට මේ සුළු සුළඟෙන් හානියක් නොවේවා කියලා. දැන් සුළු සුළඟ එනවා තථාගතයන් වහන්සේගේ සිවුරු කොනක්වත් එල්ලුනේ නැහැ.
ඊළඟට දෙවෙනි වර්ෂාවේ මහා වැස්සා තථාගතයන් වහන්සේගේ සිවුරු කොනක්වත් ඒ වතුරෙන් දෙමුන්නේ නැහැ. ඊළඟට පින්නතුනේ එව්වා ගල් වර්ෂාව. ගල් ගෙඩින්නේ වැස්සට. ඒ ගල් ගෙඩි බුදුරජාණන් වහන්සේගේ වටේට මැණික් පෙලක් වගේ ලස්සනට පිහිටියා. අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණය. ඊළඟට පින්නතුනේ ඔන්න ආයුධ වර්ෂාව. දැන් විශාල ආයුධ වලින් ගහනවා වර්ෂාවක් වගේ එනවා. නමුත් ඒවත් තථාගතයන් වහන්සේගේ හලකටවත් යන්නේ නැහැ. කාටවත් හානියක් නැහැ. ඊළඟට පින්නතුනේ ඔන්න උණු ඒ කියන්නේ ගිනි අඟුරු වර්ෂාවක් එවුවා. ඒවා ලස්සනට මල් වගේ නෙළුම් මල් වගේ තථාගතයන් වහන්සේ ඉස්සරහ වැටුණා. ඊළඟට උණු අලු වර්ෂාවක් එවුවා. ඒ වර්ෂාව හඳුන් කුඩු වගේ තථාගතයන් වහන්සේ ඉස්සරහ වැටුණා. ඊළඟට ඉතින් වැලි වර්ෂාවක්, මඩ වර්ෂාවක්, ඊළඟට අන්තිමට මහා අන්ධකාරයක්. මේ ශ්‍රමණයා පුදුම විදිහට මං අඳුරේ කියලා බය කරනවා කියලා මහා අන්ධකාරයක් වෙත් හරියේ නැහැ. උතර 9ක් තියෙනවා. දැන් නව මහා වර්ෂාවම එවුවා ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ. යක්ෂයාට තවත් කේන්ති. මේ යක්ෂයාගේ තියෙන ප්‍රධානම ආයුධයක් ආලෝක යක්ෂයාට තිබුණේ දුස්ත්‍රායුධය. දැන් පින්නතුල් අහලා ඇති සක්‍රයාට තිබිච්ච ආයුධය මොකක්ද? සක්‍රයාට තිබිච්ච ආයුධය තමයි වජිරායුධය. ඒ වජිරායුධෙන් සාමාන්‍යයෙන් සිනේරු පර්වත රාජයාට ගෙවුවොත් යොදුන් 1,64,000ක් බිඳීගෙන යනවා කියනවා. ඒ තරම් ප්‍රබල ආයුධයක්. ඊළඟට වෙස්සමුණි රජුරවන්ටත් තියෙනවා ආයුධයක්. ඒකට කියන ගුදා ආයුධය කියලා. ඊළඟට යම රජුරවන්ට තියෙන ආයුධයක්. ඒකට කියන නයන ආයුධය කියලා. නයන ආයුධය කියලා කියන්නේ ඔරවල බලපු ගමන් ඉවරයි. කෝටියක් හිටියත් ඔක්කොම සුණු විසුණු වෙලා යනවා. මේක ඇස් වලින් කරන වැඩක්. ඊළඟට පින්නතුනේ ආලෝක යක්ෂයාට තිබුණා මේ දුස්ත්‍රායුධය. එතකොට බලන්න මේ 4 දෙනාට විතරයි මේ වගේ ආයුධ තිබිලා තියෙන්නේ. ඒක කොහොමද ආලෝක කියලා හිතාගන්න. දුස්ත්‍රායුධය කියලා කියන්නේ රෙද්දක්. මේ රෙද්දෙන් ගහපුවාම සාමාන්‍යයෙන් අහසට දැම්මොත් අවුරුදු 12ක් වහින්නේ නැහැ. පොළොවට දමලා ගැහුවොත් එක පැලයක්වත් තියෙන්නේ නැහැ. මුහුදට එහෙම දැම්මොත් මුහුදේ වතුර හිඳිලා යනවා. දැන් මේවා මේ සුරංගනා කතා නෙවෙයි. මේ සූත්‍ර දේශනායම සුත්ත නිපාතයේම බුද්ධ වචනේ මම මේ කියන්නේ. එතකොට පින්නතුනේ දැන් බලන්න ඒ තරම් ධර්ම ආයුධයක්. ඒක යාට තියෙන ප්‍රධානම පුණ්‍ය මහිමයෙන්ම ඒ සමහරව දැන් පින ඇති වෙනවනේ පවට. ඉතින් මේකෙන් කරගන්නේ අකුසල. ඉතින් මෙයා මොකද කිරි දැන් කරන්නම දෙයක් නැහැ දමන ගහව දුස්ත්‍රායුධය. අනේ මේ දුස්ත්‍රායුධී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල්යට පාපිස්ස බවට පත් වුණා. මේ තරම් බල සම්පන්න මේ ආයුධය වැඩක් වුණේ පුරුෂ ධම්ම සාරති ගුණය. දැන් ඉතින් යක්ෂයාට කරන්න දෙයක් නැහැ. පිරිසට කිව්වා බය කරපල්ලා කියලා. අනේ තථාගතයන් වහන්සේ බය කරන්න කාටවත් බැරි වුණා. ඊළඟට මොකද කරේ? දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ. දැන් හොඳටම කේන්ති කාටද? ආලෝක යක්ෂයාට. මොකද ඒ තරමටම බුදුරජාණන් වහන්සේ බොහොම සාන්තිමත්ව උන්වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට දැන් කරන්න දෙයක් නැහැ. මේ යක්ෂ සේනාධිපතියක් කියනවා ශ්‍රමණයන්ට ගැළපෙනවද? මම නැති වෙලාවේ මගේ භවනට එන්න. නික්ඛම සමණ කිව්වා. භාගතුන් වහන්සේ සාදාවසෝති භගවා නික්කම ඔන්න බුදුරජාණන් වහන්සේ කල්පනා කළා දැන් මේ මිනිසයා මේ යක්ෂයා ඉන්නේ හොඳටම කිපිලා. දැන් මෙයා ධර්ම දේශනා කරන තත්වයකට හදාගන්න නම් මම ටිකක් සුවච වෙන්න ඕන. එහෙම හිතලා භාගතුන් වහන්සේ එළියට යන්න කියලා නෙවෙයි එළියට ඵලයන් කියලා. බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා හොඳයි මම එළියට යන්නම් කියලා එළියට සාන්ත විලාසයෙන් වැඩියා.
එතකොට දැන් යක්ෂයා හිතනවා අනේ හරි සුවතයි මේ ශ්‍රමණයා. මට මේ නව මහා වර්ෂාවක් කියවන්න ඕන අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මට මේ විදිහට බැනලා මෙලව ගන්න තිබ්බනේ. හොඳයි මම මෙයාව තව ටිකක් වෙහෙසවන්න ඕනේ කියලා ඊළඟට කියන පවිස සමන අතුරට වරන් කිව්වා. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? අතුරට වැඩම කළා. ඉතින් මේ විදිහට දැන් තුන් වතාවක් නික්කම කිව්ව පවිස කිව්වා. ඇතුළට එන්න කියනවා ආයන්න කියනවා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ කළා බලන්න මහා කරුණාව. හතරවෙනි පාර උන්වහන්සේ හෙල්ලුනේවත් නැහැ. උන්වහන්සේ කිව්වා දැන් නම් මම යන්නේ නැහැ. ඊළඟට ආලෝක කියනවා එහෙනම් අපේ පරම්පරාවෙන් එන ප්‍රශ්න මාලාවක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික මම අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් පිස්සු වටනවා කිව්වා. ඊළඟට හදවත පළලා දානවා කිව්වා. නැත්නම් කකුල් දෙකෙන් අල්ලලා වීසි කරලා දානවා කිව්වා. ඒවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් යක්ෂයා හැම කිව්වා. මේ අහපු ප්‍රශ්න පින්නතුනේ ඇත්තටම හරි ප්‍රබල ප්‍රශ්න වාගයක්. මේ ප්‍රශ්න මේගොල්ලන්ට ලැබුණේ කාශ්‍යප බුද්ධ ශාසනය. කාශ්‍යප බුද්ධ ශාසනයේ මේගොල්ලන්ගේ පරම්පරාවේ අය අහපු ප්‍රශ්න. හැබැයි කාලයක් යනකොට උත්තර ටික නැතුව ගියා ප්‍රශ්න ටික ඉතුරු වුණා. එහෙම දේවල් වෙනවනේ. දැන් ওই මන්ත්‍ර ශාස්ත්‍ර වල කොටසක් නැති වෙනවා කොටසක් තියෙනවා. මේගොල්ලන්ට උනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දීපු උත්තර ටික නැති වෙලා ප්‍රශ්න ටික ඉතුරු වුණා. දැන් ප්‍රශ්න ටික මේගොල්ලෝ ළඟ තියෙනවා. ඉතින් දැන් මේ යක්ෂ සේනාධිපතියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මේවට උත්තර දෙන්න පුළුවන්ද? ඉතින් කිව්වා බුදුරජාණන් වහන්සේ හොඳයි යක්ෂ අහන්න බලන්න. එතකොට මේ යක්ෂයා අහනවා කිංසුද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසු සුත්තින්නෝ සුඛමාවහාති කිංසු හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. ඔන්න අහපු පළවෙනි ප්‍රශ්න ටික. මෙයා අහනවා කිංසුද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂයාට ශ්‍රේෂ්ඨ වෙන පුරුෂයෙකුට පුරුෂයෙක් සතු උතුම්ම ධනය මොකක්ද? කිංසුද විත්තං පුරිසස්ස සෙට්ටං. ඊළඟට පුරුෂයෙක් සතු නැත්තම් කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? දැන් බලන්න මුලින්ම ඇහුවේ පුරුෂයා සතු ධනය උතුම්ම ධනය කුමක්ද? ඒ වගේම කුමක් පුරුදු කිරීමෙන්ද සැප ලැබෙන්නේ? කිංසු හවේ සාදු තරං රසාන. සියලු රසයන්ට වඩා අග්‍රගණ්‍ය රස කුමක්ද? කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. කවර ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතයේ බවට පත් වෙන්නේ? ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයනවා සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂයාට වටිනාම ධනය මොකද්ද? සද්ධා ධනය. පින්නතුනේ දැන් බලන්න මේක පුංචි දෙයක් නෙවෙයි. පුරුෂයෙක් නැත්තම් මිනිසෙක් දැන් පුරුෂය කියලා කිව්වහම ස්ත්‍රීනුත් අයිති වෙනවා. මෙතන පුරුෂ කියලා තියෙන්නේ ඉතින් මේ සම්බන්ධෙට. එහෙනම් මිනිස්යාට වටිනාම ධනය මොකද්ද? සද්ධා ධනය. ඊළඟට මෙහා ඇහුවේ කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ඔන්න සැපගෙන දෙන්න නම් අපි හිතන්නේ නම් රැකියාවක්, ගෙයක් දොරක් කොහොමද නේද? බුදුරජාණන් වහන්සේ වදාරනවා සැපගෙන දෙන්න නම් ධර්මය පුරුදු කරන්න ඕන. දැන් ධර්මය පුරුදු කරොත් ඊළඟ ජීවිතේ පින්නතුනේ දැන් අපි මෙතනින් ගියාට පස්සේ මේ ජීවිතේ මොන සැප වින්දාද? ධාර්මික ජීවිතයක් ගත කරේ නැත්නම් දුක තමයි. එහෙනම්
සැපගෙන දෙන්න නම් ධර්මය හුරු කරගන්නට ඕන. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. සබ්බං හවේ සාදු තරං රසානං. අන්න සියලු රස ඉක්මෝලා නිවන් රසය උතුම් වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා. අඤ්ඤා ජීවින් ජීවිතමහු සෙත්තං. ප්‍රඥාවෙන් තමයි මේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. දැන් මෙතනදී අපි තෝරා ගන්න ඕන කාරණා රාශියක් තියෙනවා. පළවෙනි එක තමයි මනුෂ්‍යයා සතු උතුම්ම ධනය තමයි සද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ අපි දන්නවා සද්ධාති තාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදය තමයි සද්ධාව. ඉතින් මේ සද්ධාව අමූලිකා සද්ධා, ආකාරවති සද්ධා මේවා පින්නතුලා ගන්නවා. ඉතින් කිසිම විචක්ෂණ බුද්ධියකින් විමසීමක් නැතිව හේ අගක් මුලක් නැති අර එකපාර නැති වෙන සෝඩ බෝතලේ කැඩුවා වගේ ඇති වෙන සද්ධාව අමූලිකා සද්ධාව. ආකාරවති සද්ධාව කියලා කියන්නේ බොහෝම නුවණින් විමසලා ධර්ම කාරණා හොඳට තේරුම් අරගෙන ඇති වෙන සද්ධාව. දැන් මේ දෙක තේරුම් ගන්න බොහොම සරලව අපි කියවොත් දෙයක්. මොන දැන් අපි බුදුන් වඳිනවා. අමෝලිකා සද්ධාව කියලා කියනවා. හැමදාම සම්බුද්ධ පූජා පවත්වනවා. මොන දවසක් බුද්ධ පූජාම තියන්න බැරි වෙනවා. එතකොට අයියෝ අද මට බුද්ධ පූජාව තියන්න බැරි වුණා. අන්න අමෝලිකා සද්ධාව. ඒ කියන්නේ පූජාවට එයා බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ දැන් උන්වහන්සේගේ තියෙන මේ මහා කරුණාව, ඒ වගේ මේක පූජා කරේ නැත්තම් විපත්තියක් වෙනවා කියලා වගේ හිතනවා නම් මම එහෙම සරල උදාහරණයක් ගත්තා. ඒ වගේ දේවල් හැමෝටම හිතෙනවා. දැන් අපි કોઈ කතා කරලා අහනවා හැමදාම සම්බුද්ධ පූජාව තියෙනවා. අපි මෙහෙමල් ගමනක් යනවා. එහෙම තිබ්බේ නැත්තම් අපිට කරදරයක් වෙයිද, විපත්තියක් වෙයිද? එතකොට බලන්න පින්නතුනේ ඒක අමූලික සද්ධාව. ඒක නියම සද්ධාව නෙවෙයි. එහෙම අර පූජාව ගැන තමයි ඔළුවේ තියෙන්නේ. එහෙම නෙවෙයි ආකාරවතී සද්ධාව කියලා කියන්නේ බොහොම නුවණින් විමසනවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය. අන්නේ සද්ධාව තමයි අපට අවශ්‍ය වන්නේ. ඊළඟට සද්ධාව දැන් පින්නතුල දන්නවා සද්ධාන ලක්ෂණ, සම්පසාදන ලක්ෂණ, සම්පක්ඛන්දන ලක්ෂණ, ඕකප්පන ලක්ෂණ, ආගම අධිගම කියලා මේ සද්ධාව ආකාර 6කින් පෙන්නනවා. සම්පසාදන කියලා කියන්නේ සද්ධාන කියන්නේ අදහාගෙන ඉන්න තුරුම. සම්පසාදන කියලා කියන්නේ මොන විපත්තියක්, කරදරයක්, දුකක් වුණත් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි තියෙන පැහැදීම නැති වෙන්නේ නැහැ. ඒවා දරාගෙන තමන් කරන පින්කම් වලින් එළෙනවා. මොන ප්‍රශ්න ආවත් තුරුණුවක් අමතක කරන්නේ සම්පසාදන. සම්පක්ඛන්දන කියන්නේ ඊට වඩා ප්‍රබලයි. ඕනම කරදරයක් ආවත් මොන මාර බලපෑම ආවත් අර කදිරංගාර ජාතකයේ වගේ ඒවා මැඩගෙන තමන් කරන දම්පින්කම් කරන සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව. ඊළඟට ඕකප්පන ලක්ෂණ සද්ධාව කියලා කියන්නේ අර මඩේ ඉඳපු කනුව වගේ නෙවෙයි, 10 ගොඩේ ඉඳපු කනුව වගේ නෙවෙයි. හරියට අර ඉන්ද්‍රකීලයක් වගේ පිහිටපු සද්ධාව. ඊළඟට පින්නතුනේ ආගම සද්ධා, අධිගම සද්ධා කියලා තියෙනවා. සාමාන්‍ය ආගම සද්ධා කියලා කියන්නේ බෝධි සම්භාර පුරන බෝධිසත්වයන් වහන්සේලාට තියෙන සද්ධාව. උන්වහන්සේලාට ඒ සසර පුරුද්දට ඒ සද්ධාව හොඳට පිහිටනවා. ආගම සද්ධා. අධිගම සද්ධාවේ කියලා කියන්නේ ඇත්තටම මාර්ගඵලලාභීන්ට ඇති වෙන සද්ධාව. ඒ සද්ධාව කවදාවත් මොනම හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට තියෙන පරම ධනය තමයි පිළිතුරු සද්ධාව. අද සද්ධාව නැත්තම් මේ පින්නතුල මෙහෙම ඉන්නේ මං දෙත් කිව්ව මං ඇත්තටම හිතුවේ නෑ මෙච්චර පිරිසක් එයි කියලා. ඉතින් මේකෙන් තේරෙනවා ඉතින් අපේ මේ අතලොස්සක් හරි බොහොම සද්ධාවෙන් කටයුතු කරනවා. ඒක ලොකු දෙයක්. එහෙමනම් ඒ සද්ධාව තමයි අපිට තියෙන එකම දේ.
මොකද සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා මේ සද්ධාව නැතුව අපට ගමනක් නැහැ. එහෙමනම් මේ සද්ධාව හොඳට අපි දියුණු කරගන්නට ඕන. ඒ සද්ධාව තිබුණොත් තමයි මේ බුද්ධ ශාසනය මුල් කරගෙන ඕනම දෙයක් ඕනම කුසල කර්මයක් අපට කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට පින්නතුනි සැප ලැබෙන්න නම් අපේ ජීවිතයේ ධර්මයමයි හුරු කරගන්න ඕන. දැන් බලන්න පින්නතුනි අධර්මයෙන් ජීවත් වෙනකොට මේ රට දිහා බලපුවහම පේනවා හැමදේම බොහෝම తాවකාලිකයි. ධර්මයෙන් ජීවත් වෙච්ච අය හැමදාම සතුටින් ඉන්නවා පරලෝක ජීවිත සාර්ථකයි. එහෙනම් අපේ ජීවිතේට මොනවත් තිබුණත් වැඩක් නැහැ. ධර්මයමයි ගලප ගන්නට ඕන. ඊළඟට පින්නතුනි මේ ලෝකයේ තියෙන සියලුම රස අරදවලා මේ නිවන් රසය ශ්‍රේෂ්ඨ වෙනවා. ඉතින් නිවනේ තියෙන රසය කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්නතුනි ජීවිතය සම්පූර්ණ වෙන්න නම් ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව තිබුණ නැත්නම් ජීවිතයක් පරිපූර්ණ වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ යක්ෂයාට දැන් මේක මේ දේශනාව හොඳට වදිනවා හිතට. මොකද මෙයා පිනක් තියෙන කෙනෙක්, යෝනිසෝ මනසිකාරය පුරුදු කරපු කෙනෙක්. මෙයා තවත් ප්‍රශ්නයක් අහනවා. කතං සුතරති යෝගං කතං සුතරති අන්නවං කතං සු දුක්ඛං අත්තේති කතං සු පරිසුද්ධති. එහානවා කොහොමද මේ යෝගයන් තරණය කරන්නේ? ඒ කියන්නේ යෝග කියලා කියන්නේ දැන් මේ තියෙන කාම යෝග, භව යෝග, අවිද්‍ය යෝග, අවිඥා යෝග කියන මෙන්න මේ යෝග සැඩපහර. එහෙනම් තරණය කරන්නේ කොහොමද? ඊළඟට අහනවා කතංසු තරති අන්නවං. අන්නවං කියන්නේ මුහුද. මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්නේ කොහොමද? ඊළඟට මේ අහනවා කතංසු දුක්ඛං අත්තේති. මේ දුක නැති කරගන්නේ කොහොමද? බලන්න යක්ෂයා ආපු තැන. ඊළඟට අහනවා කතංසු පරිසුද්ධති. කොහොමද පාරිශුද්ධත්වයටපත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඒකට සද්ධාය තරති යෝගං. මේ සද්ධාව නිසා තමයි මේ යෝග තරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට සද්ධාව කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඕක දන්නේ නැති සමහර අය කියන ඔය සද්ධාවෙන් අපට වැඩන්නේ අපට ඕන ප්‍රඥාව කියලා. කවදාවත් ප්‍රඥාවක් ඇති කරගන්න බෑ මේ සද්ධාව නැත්තම් බුද්ධ ශාසනයක් තුළ. එහෙනම් මෙතන බුදුරජාණන් වහන්සේ වදාළන සද්ධාය තරති යෝගං. යෝගයන් තරණය කරන්න සද්ධාව ඕන. ඒ වගේම අප්‍රමාදේන අන්නවං. අන්න සංසාර සාගරයෙන් ඈතර වෙන්න අප්‍රමාදයේ තියෙන උණු සිහිය. අප්‍රමාදය කියන්නේ වෙන දෙයක් නෙවෙයි. එහෙනම් සිහිය දිනු කරන්න ඕන. අප්‍රමාදේන අන්නවං. ඒක බොහොම අමාරුවෙන් ඇති කරගන්න ඕන දෙයක්. නිකන් ඇති වෙන්නේ නැහැ. ඊළඟට විරියේන දුක්ඛං අච්චේති. අන්න දුක නැති කරන්න වීරිය තියෙන්න ඕන. වීරිය නැතුව මේ උඩ බලාගෙන හිටියට මේ දුක නැති වෙන්නේ නැහැ. ඊළඟට පඤ්ඤාය පරිසුද්ධති. මේ පිරිසුදු භාවයට පාරිශුද්ධත්වයට යන්න ප්‍රඥාව තියෙන්නට ඕන. දැන් ආලවක මේක අහගෙන ඉන්නකොට මොකද වුනේ? ආලවක මේ දේශනාව අවසන් වෙනකොට දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් සෝහාන් ඵලයටපත් වුණා. ඉතින් පින්නතුනි ආලවක ඊට ඉස්සෙල්ලා හිතපු කතාවකුත් මට මතක් වුණා. දැන් අර නවමහා වර්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ හෙල්ලුණේවත් නැහැනේ. ආලවක හිතනවා මේ ශ්‍රමණයා ඉන්නේ මෛත්‍රියේ. බලන්න යක්ෂයෙක් දන්නවා මෛත්‍රියෙන් හිටියොත් හොල්ලන්න බෑ. මේ යක්ෂ සේනාධිපතියා හිතනවා මේ ශ්‍රමණයා ඒකාන්තයෙන් ඉන්නේ මෛත්‍රියේ. ඉතින් එතකොට එහෙමනම් මෛත්‍රිය කියලා කියන්නේ ඔය සියලුම ආයුධ වලට වඩා ප්‍රබල ආයුධයක්. ඉතින් දැන් මේ යුද්ධයක් දැන් මේකත් දැන් මේ ආලවක දමනය කියන්නේ දැන් රැය එළි වෙනකන් සිද්ධ වුණා මේක. දැන් ඉතින් එළිය වැටිගෙන එනවා. ඔන්න දැන් අලව් කුමාරයා සරසාගෙන මේ පුංචි දරුවා සරසාගෙන රාජපුරුෂ වෙනවා. දැන් මේ යක්ෂයාට මේ බිල්ල දෙන්නේ. අර නුග ගහ පැත්තෙන් සාදුකාර ඇහෙනවා. මොකද
දස දහසක් ලෝක ධාතු දස සහස්‍ය ලෝක ධාතු වල දෙවියෝ බ්‍රහ්මයෝ සියලු දෙනා එකතු වුණා අද අලව්‍යකු දමනය කරනවා කියලා. මේ දේශනාව අහලා 84000ක් දෙනා මගපල නිවන් අවබෝධ කරලා තියෙනවා. එතකොට පුරුෂ ධම්මසාරති ගුණයේ මහිමය. එතකොට පින්නතුනේ දැන් සාදුනාද ඇහෙනවා මේ රාජ පිරිසට. ඉතින් මේ රාජපුරුෂ මේ පිරිසෙහි නැමැතියෙක් හිතුවා සාදුනාද කාටවත් මේ දඹදිව පැවැත්වෙන්නේ නැහැ. මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට විතරයි සාදුනාද පවත්වන්නේ. අනේ ගහමුලට එනකොට දැන් ප්‍රകൃතියෙන් යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටිලා ඉන්නවා. දැනගත්ත අද නම් මොකක් හරි වෙලා. ඉතින් අර ගෙනාවු බිල්ල බුදුරජාණන් වහන්සේ ඉදිරියේම යක්ෂයාට බාර දුන්නා. මෙන්න ගණන් කිව්වා. යක්ෂයා දැන් ඇඹරෙනවා ලැජ්ජාවෙන් බිම් බලාගෙන ඉන්නවා. ගන්න කියලා දැන් රාජපුරුෂයෝ කියනවා. ඉතින් කරන්න දෙයක් නෑ ගත්තා. මෙච්චර දවසක් ගත්තානේ. අරගෙන දැන් බුදුරජාණන් වහන්සේට කියනවා මේ යක්ෂයා අනේ ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මේ ලස්සන පුංචි කුමාරයාව වහන්සේ ගන්න. පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අත් දෙකට මේ දරුවා ගත්තා. ශ්‍රී හස්තයට මේ දරුවා ගත්තා. මොකද මේ පුංචි මේ වටිනා දරුවෙක්. ඉතින් අරගෙන භාග්‍යතුන් වහන්සේ මේ දරුවට සෙත් පතන ගමම්ම කරුණාවෙන් මෛත්‍රියෙන් රාජපුරුෂයන්ගේ අතට දුන්නා. ඉතින් අතින් අතට ගියපු නිසා මේ කුමාරයාගේ නම හත්තක ආලවක. ඒ ඉස්සෙල්ලම දැන් අම්මගෙන් රාජපුරුෂයෝ ගත්තා. රාජපුරුෂයාගෙන් යක්ෂයන්ට දුන්නා. යක්ෂයා බුදුරජාණන් වහන්සේට දුන්නා. බුදුරජාණන් වහන්සේ නැවත රාජපුරුෂයන්ට දුන්නා. ඉතින් දැන් මේ කුමාරයා අලව් රජුරවන්ට දැන් මේක ආරංචි වුණා. අලව් රජුරු පුදුම වුණා. ඉතින් දැන් මේ දරුවා රජමාලිගාවට ගියා. දැන් මේ දරුවා හැදෙනවා. යාන්තම් 17 වෙනකොට තරුණයෙක් වෙනකොට මේ තාත්තා අලව් රට පාලනය කරපු රජුරෝ කිව්වා කුමාරය ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා තමයි ඔබ ජීවිතය ලැබුණේ. මේ රජුරෝ කියනවා තං භගවන්තන් නිසාය ජීවිතං ලැබි. ඔබ ජීවිතය ලැබුවේ භාග්‍යතුන් වහන්සේ නිසා. ගච්ඡ යන්න කිව්වා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරන්න කිව්වා. බලන්න මේ තාත්තා. දැන් එතන මේ රජුරුවන්ගේ සත්පුරුෂ ධර්මයේ තියෙනවා. දැන් විපත්තියකින් වෙන දරුවෙක් එහෙම බේරුණා නම් ඒ අම්මලා තාත්තලා එළියටවත් යවන්න නැතුව බලා ගන්නවා. එහෙම එකක් කරේ නැහැ කිව්වා. උඹට ජීවිතය ලැබුණේ මම නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා ගිහිල්ලා ඇසුරු කරන්න කිව්වා. දැන් මේ කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. තරුණ ළමයි 500ක් එක්ක ගිහිල්ලා ඇසුරු කරනවා, කතා කරනවා. පින්නතුනි මේ කුමාරයා හොඳ උපාසකෙක් බවට පත් වුණා. අනාගාමී ඵලයටපත් වුණා. දැන් හැමදාම බුදුරජාණන් වහන්සේගේ ළඟ බණ කියන අයට පත්තාන කරන වැඩ ඔක්කොම කරන්නේ මේ 500ක් උපාසකවරු. ඉතින් බුදුරජාණන් වහන්සේ තානාන්තරයක් දුන්න මේ හත්ත කහලවක කුමාරයාට ඒ තදග්ගම් වික්කවේ මම ශ්‍රාවකයන්. මගේ ශ්‍රාවකයන් අතුරෙන් ගිහි ශ්‍රාවකයන්ගෙන් සතර සංග්‍රහවත්වෙන් සංග්‍රහ කරන උතුම්ම උපාසකතුමා තමයි මේ හත්තක ආලවක කුමාරයා. සතර සංග්‍රහවත්තු කියන්නේ මොනවද? දානය, ප්‍රිය වචනය, අර්ථකරියාව, සමානාත්මතාවය. මේ කුමාරයා දානයෙන් උපස්ථාන වුණ අයට දන් දෙනවා. ඊළඟට hina වෙලා ප්‍රිය වචනයෙන් කතා කරන්න ඕන අයට ප්‍රිය වචනෙන් කතා කරනවා. අවවාද අනුශාසන අවශ්‍යවට අවවාද අනුශාසන ලබා දෙනවා. ඒ වගේම රජෙක්ගේ පුතෙක් කියලා නෑ බොහොම සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. මේක හොඳටම තිබුණා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තානාන්තර පවා දුන්නේ. එහෙනම් පින්නතුනි බලන්න මේ වගේ මහා බල සම්පන්න යක්ෂයෝ මාරයා වගේ බල සම්පන්න යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ දමනය කළ අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණය. ඒ වගේම ආලවක කුමාරයාට විච්ච යහපත, ඒ වගේම අලව් රජුරවන්ට විච්ච යහපත,
ඉතින් මේවා සලකලා මේක කතාවක් වගේ වුණාට මේ ආලවක සූත්‍රය ඉතින් මම මේක විශේෂයෙන්ම අද මේ පින්නතුල්ලාට කියන්න හිතුවේ සද්ධාව හොඳට ඇති වෙන්න බුදුරජාණන් වහන්සේගේ බල මහිමය අපි දැනගන්න තරමට අපට මේ ධර්ම මාර්ගය යන්න ඒක ලොකු පහසුවක්. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ දේශනාවත් ඒ සද්ධාව නැවති චෛතසිකය ඇති කරගෙන මේ කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිද්‍යා යෝග කියන මේ යෝගයන් තරණය කරන්න. දැන් කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිද්‍යා යෝග කියන මේ යෝගයන්ගෙන් ditthi යෝග තමයි සෝහාන් වෙනකොට නැති වෙන්නේ. අනාගාමී වෙනකොට පින්නතුනේ කාම යෝගය නැති වෙනවා. රහත් වෙනකොට තමයි භව යෝගයත් අවිද්‍යා යෝගයත් නැති වෙන්නේ. ඉතින් එහෙමනම් මේ යෝගයන් තරණය කරන්නට මේ සද්ධාව දියුණු කරගන්නට හැම දිනාටම මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද පින්නතුනේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් කමලා හිරිපිටියගේ මහත්මාව බර්ටි බුද්ධසේන හිරිපිටියගේ දෙපළ. විශේෂයෙන්ම බුද්ධසේන මහත්මයාත් ඒ වගේම මහත්මාවත් ශාසනික මෞර්තිය දෙපළක්. ඊටාම හොඳ කරුණාවන්ත ශ්‍රද්ධා සම්පන්න මෞර්තිය දෙපළක්. ඒ දෙපළට විශේෂයෙන් අපි සෙත් පතනවා. මොකද කමලා හිරිපිටිය මහත්මාවත් බර්ටි බුද්ධසේන මහත්මයාත් විවාහපත් වෙලා අවුරුදු 50ක් සම්පූර්ණ වෙනවා. බොහෝම ඊටාම ඉහළින් පින්කම් කරපු මෞර්තිය දෙපළක්. ඉතින් ඒ අම්මා ඒ මුල් කාලේ පින්කම් කරපු හැටි පින්නතුනි හරි පුදුමයි. ඒ කියන්නේ තමන්ට ගෙදරට ගෙනත් දෙන දේවල් වලින් ටික ටික අරන් තියලා ඒවා සම්පූර්ණ මුළු වර්ෂයක් එකතු කරලා දන් දීපු එදා ඉඳලම බොහෝ දන් දීපු මෞර්තිය දෙපළක්. ඒ වගේම බොහොම කාරුණික මෞර්තිය දෙපළක්. ඒ දෙපළ අවුරුදු 50ක් විවාහ ජීවිතයේ බොහොම සාර්ථකව ගත කරලා තියෙනවා. ඒ දෙපළට දුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරියටම විසක් දවසටම ඒ දිනේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වගේම අපට ඒ වගේම වැඩ සිටි ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේම මහා සංඝරත්නයේ සෙත් පතනවා. ඒ වගේම මේ දෙදෙනාගේ මියගේ දෙමව්පියන් ඇතුළු නෑදෑ හිතවතුන් ගුරුවරුන්ට පින් දෙනවා. ඕස්ට්‍රේලියාවේ විසින රෝහිත පුතුට සහ සොනාලි ලේලියට ඒ වගේම අද දින උපන් දිනයේ සමරන සම්පත් පුතාට සහ චතුරිකා ලේලියට ඒ වගේම සනුත්නි සහ පුබුදි මේ මිනිබිරියන් දෙදෙනාට දුක් නිරෝගී චිර ජීවනයේ පතනවා. විශේෂයෙන් මද දින උපන් දිනයේ සමරන සම්පත් පුතාට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිවි ගමනේ නන් අයුරන් උපකාර කරපු හැම දිනාටම සෙත් පතනවා. මේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයේ මේ සිල් සමාදන් වෙලා ප්‍රතිපත්ති පුරන හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. දෙවියන් සයි සමස්ත ලෝකයාටම සෙත් දෙනවා. ඒ වගේම අපේ මේ රටට උදාපත් වෙලා තියෙන මේ දුර්භාග්‍ය අවාසනාවන්ත කාලේ දුර වෙලා හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා කියන ඒ ප්‍රාර්ථනාව තියෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි බර්ටි බුද්ධසේන මහත්මයාගේ හැම දිනාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපේ සම්බන්ධ වෙලා මේ පිළිවෙත් සමාදන් වෙලා සිල් ගුණ පුරන හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. ශ්‍රද්ධාව හොඳට දියුණු කරගෙන මේ නිවන් ගමන යා ගන්නට හැම දිනාටම ශක්තිය බලය ලැබේවා වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා.